සුබ දවසක්. ගීතය. ගීතය කියලා කියන්නේ අපිට ගොඩක් සමීප දෙයක්. මේ ගීතයට පුළුවන් අපිට කතා කරන්න. අපිට දැනෙන්න කතා කරන්න. හුදෙක් ගී නිර්මාණ බිහිවන්නේ අපේ ජීවිතයේ ලබන අත්දැකීම් නිසාවෙන් මේ ගීතය අපිට ගොඩක් සමීප වෙනවා. එහෙම නේද සංකල්ප? ඔව් වර්ෂණි. එක වෙලාවකදී අපේ මුවට සිනාවක් ගෙන දෙන මේ ගීතය තවත් වෙලාවකදී අපේ නෙතට කඳුලක් ගෙන දෙනවා. විටකදී තනිකමෙන් මුදවන මේ ගීතය තවත් විටකදී තනිකම මැද්දේ අපිව අතරමං කරලා දානවා. ඉතින් අද අපේ වැඩසටහනේ බලාපොරොත්තුව මේ සුන්දර නිර්මාණ වලින් ඔබේ හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන්නටයි. ස්වභාවිත ගී අරුත්බර කරන්නට. කාව්‍ය ගීත රචක, සාහිත්‍ය විචාරක, ශාස්ත්‍රවේදී, සිංහල උසස් පෙළ සාමාන්‍ය පෙළ දේශක තිල්න රත්නායක ඇදුරුතුමනි. ඔබතුමාව බොහොම ආදරෙන් පිළිගනු ලබනවා. ආයුබෝවන් ඇදුරුතුමනි. ඒ වගේම තමයි අපේ වැඩසටහන තවත් සුන්දර කරන්නට අපිත් එක්ක එකතු වෙලා ඉන්න උදිත් ඇතුළු ශ්‍රීතාල් වාද්‍ය වෘන්දයවත් අපි ආදරයෙන් පිළිගන්නවා. ගුරුතුමනි, බොහෝ වෙලාවට දැන් සාහිත්‍ය ගත්තත්, ගීපද රචනා ගත්තත්, ස්ත්‍රීය, ලාලිත්‍ය බොහෝ උපමා කරන්නේ මල් වලට, සඳට. දැන් කැලුම් ශ්‍රීමාල් කියන ගීපද රචකයාගේ සොඳුරු නිර්මාණයක් තමයි අපේ පළවෙනි ගීතයේ විදිහට අපි තෝරගෙන තියෙන්නේ. මේ ඒකපාර්ශවික ප්‍රේමයේ ඒ ඒකපාර්ශවික ප්‍රේමවන්තයා ඔහුගේ ප්‍රේමවන්තියව උපමා කරනවා ඇපල් මලකට. බොහොම අපූර්ව උපමාවක්. අපි කතා කරමු මේ ගීතය පිළිබඳව. හර්ෂණී, ඔයා කියපු විදිහටම මේ උපමාව හරි විශේෂ උපමාවක්. අපේ සිංහල සාහිත්‍ය ඇතුලේ, ගීත සාහිත්‍ය ඇතුලේ විවිධාකාරයේ උපමා පුරාට අතීතයේ ඉඳලම දකින්න තියෙනවා. හැබැයි වර්තමාන ගීත සාහිත්‍ය දිහා බලනකොට මේ වර්තමාන ගීත සාහිත්‍යයේ ඔබ ඇපල් මලක් වාගේ කියන උපමාව අති විශේෂීකරණය වෙනවා. හේතු කීපයක් නිසා. එකක් තමයි අපේ රටේ මිනිස්සුන්ට ඇපල් මල පුරුදු නැහැ. අපි ලංකාවේ සාමාන්‍යයෙන් ඇපල් වැවෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඇපල් වවන්නෙත් නැහැ. ඉතින් ඇපල් මල ගොඩක් අය ඔය ගීතේ එන කාලේ කොහෙත්ම රූපයකින්වත් දැකලා තිබුණෙත් නැහැ. ඒ නිසා ගොඩක් අය උපමාවත් එක්කම මේ ගීතය අපූර්වත්වයකටපත් වුණා. ඔබ ඇපල් මලක් වාගේ කියලා කිව්වට පස්සේ. කැලුම් ශ්‍රීමාල් කියන පද රචකයා අපූර්ව වචන ගලපන කෙනෙක්. ලංකාවේ මා හිතන්නේ ගීත රචකයන් අතරේ කැලුම් ශ්‍රීමාල්ට තියෙන වෙනම අනන්‍යතාවයක්. එයාගේ වචනවල පොඩි හිතුවක්කාරකමක්, පොඩි දඩබ්බරකමක් තියෙනවා. ඒ ඇතුළෙම තමන්ගේ නිර්මාණාත්මක සංයමයක් අවශ්‍ය පරිදි ආරක්ෂා කරගෙන තියෙනවා. ඉතින් මේ ගීතය ඇතුලේ අපේ නිවේදක හර්ෂණී කිව්වා මේ ගීතය ඇතුලේ සාකච්ඡා වෙන්නේ පෙම්වතාට තමන්ගේ ප්‍රේමය ප්‍රකාශ කරගන්න බැරුව ඉන්නකොට ඇති වෙන සිතුවිලි. මේක මා හිතන්නේ මේ රටේ හැම කෙනෙකුටම වාගේ පුරුෂ පාර්ශවයේ. මොකද අපේ සංස්කෘතියේ ප්‍රේමය ප්‍රකාශ කරන්නේ ස්ත්‍රිය නෙමෙයි, පිරිමිය. ඉතින් ඒ නිසා මා හිතන්නේ හැම පිරිමියෙකුටම මේ අත්දැකීම පොදු අත්දැකීමක්. ඒ නිසා වෙන්න ඇති මේ ගීතය ලංකාවේ රසික සමාජයේ ඉතාම ආදරෙන් වැළඳගත්තු ගීතයක්. ඒ කාලේ අපේ රටේ වැඩිපුරම ජනප්‍රිය වෙච්ච ගීතයක් විදිහට මේ ඇපල් මලක් වාගේ ගීතය නම් කරන්න පුළුවන්. ඒකම අමරසිරිස් ගායකයාටත් මම හිතන්නේ ඔහුගේ අනන්‍යතාවයේ කිසියම් හැරවුම් ලක්ෂයක් බවට මේ ගීතේපත් වුණා. ගීතේ පදමාලාව ගැන අවධානය යොමු කරනකොට මම මේකේ මතු කරනවා ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමු වූ කියන මේ පළමු කොටසේදී කියනවා මට හදිස්සියෙන් වාගේ හමු. බලන්න මේ භාෂාවේ තියෙන අපි කවුරුත් දන්න කියන වචන. අමුතු වචන නැහැ. හැබැයි අමුතු වචන නැතුව දන්න කියන වචන ඇතුලේ අමුතුකමක් අරගෙන ඉන්න මේ නිර්මාණකරුවට පුළුවන්කම ලැබෙනවා. එයාගේ පද ගලපන විදිහ. ටිකක් බර වචනකින් කිව්වොත් පද සංගඨනාව. පද එකට සංයෝජනය කරලා තියෙන විලාසය ඇතුලේ. ඉතින් ගීතේ පළවෙනි අන්තරාවේදී බලන්න කියනවා SPN ඇදී කෑලි කැපෙන රළු රාත්‍රී. රාත්‍රිය තමයි සාමාන්‍යයෙන් හැඟුම් බර වෙන්නේ. මිනිස්සු ඕනම කෙනෙක් තමන්ගේ ප්‍රේමයට වෙන්න පුළුවන්, තමන්ගේ දුකට වෙන්න පුළුවන්. මේ හැඟීම් වලට වඩා සමවදින්නේ රාත්‍රී කාලේ. මේ කතකයටත් රාත්‍රී කාලේ තමන්ගේ ඒ ප්‍රේමයේ පිළිබඳව දැනෙන සිතුවිලි දාමය වඩා මතුවෙන්න පටන් ගන්නවා. මේ ගීතේ පළවෙනි අන්තරාවේදී කියනවා SPN ඇදී කෑලි කැපෙන රළු රාත්‍රී. දැන් සංකල්ප ඕනම කෙනෙකුට
තමන්ගේ ජීවිතයේ තියෙන ආත්මීය සංවේදනාව වඩා හැඟුම්බර වෙන්නේ රාත්‍රී කාලේ. සුඛ වෙන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මොනවා හරි තමන්ගේ සිතුවිල්ලක් වෙන්න පුළුවන්. ඒ හැඟුම්බර භාවය හරිම ලස්සනට මෙතන ග්‍රහණය කරගන්නවා. කීරි ගැහෙන හිත අනුහසයේදී ප්‍රේමය. මේ ප්‍රේමය ඒ මොහොතේ තමන්ගේ හදවතට කොච්චර දැනෙනවද? ඊළඟට කියනවා ඔබ ගැවසෙනවා සිත අවිනීතයි. බලන්න අවිනීත කියන වචනේ මම අර ඉස්සෙල්ලත් එදුමක් පාවිච්චි කරා කිසියම් විදිහකට හිතුවක්කාර දඩබ්බරකාරකමක් මේ ගීපද රචකයාගේ තියෙනවා කියලා. හැබැයි කිසිම අපිට හිතෙන්නේ මේ ස්වභාවිත ගීය තුලේ සාකච්ඡා කරන්න හොඳ නැති ගීතයක් කියලා. මොකද මේ පද ගලපන ආකාරයම තමයි චමත්කාරය මතු කරගන්නේ. හුදකලාව අවනඩුවක් ගෑනු ළමයි. මේ ගීතේ මට හිතෙන කූට ප්‍රාප්තිය. ඒ කියන්නේ උච්චම තැන තමයි හුදකලාව අවනඩුවක් ගෑනු ළමයි. මේක අද කාලේ තරුණයේ භාෂාවෙන් කිව්වොත් එහෙම මට තව මේක හිතේ තියාගෙන ඉන්න බෑ. මට මේක දරා ගන්න බෑ. දැන් අද කාලේ ගීතවල මේ අදහස ප්‍රකාශ වෙනවා. හැබැයි මේ වචනය අවනඩුව කියන වචනය හරිම ලස්සනට මේ ගීය පද අතර ගලපන්න සමත්කම පාලා තිබෙනවා කැලුම් ශ්‍රීමාල් ගීපද රචකයා. ඉතින් දෙවෙනි අන්තරාව මම හිතන්නේ හරිම సౌందర్యාත්මකයි. මේ දෙවෙනි අන්තරාවේදී හරිම ලස්සනට ප්‍රකාශ කරනවා සංකල්ප තමන්ගේ ප්‍රේමය කියාගන්න බැරුව ඉන්න කෙනෙක්ගේ සිතුවිලි දාමය කොහොමද කියලා. දැන් ඔයාලට පෞද්ගලික අත්දැකීමක් තියෙනවා නම් එහෙම තරුණෙක් විදිහට තමන්ගේ හිතේ තමන්ට දැනුණු ආදරයක් ඒ කෙනාට කියාගන්න බැරුව ඉඳලා තියෙනවා. බලන්න මේ අත්දැකීම් මේ වචන ටික හරි ලස්සනට ගැලපෙනවා. ඒ කියන්නේ ඔයාලට වගේම මේක නරඹන ඕනම කෙනෙකුට ආදේශ කරගන්න පුළුවන්. එහෙම අත්දැකීමක් තියෙනවා. ඉටි රූපේ අපූර්ව විඳින්න මං හරි ආසයි. කිසියම් විදිහකට ශෘංගාරාත්මක අදහසක් ප්‍රකාශ කරනවා. හැබැයි මේ ශෘංගාර අදහසට භාෂාත්මක ශික්ෂණ එකතු කරනවා. ඉටි රූපේ අපූර්ව. පින්තූරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝභයි. ආදරය කරනකොට මුලින්ම වෙන කොහෙටවත් නෙමෙයි ආදරය කරන්නේ. ඒ ප්‍රධාන වශයෙන් හිනාව. අත්දැකීම් තියෙන නිසා ටක් ගාලා කියවෙන්නේ. එහෙම සිනහව පිළිබඳව ඇතිවෙන සිතුවිලි දාමය කැලුම් ශ්‍රීමාල් ස්පර්ශ කරනවා. පින්තූරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝභයි. අහිතක් හිතන්නේ නැතිනම් මං හරි ආදරේ. දැන් මට මතක් වෙන්නේ මට දැනෙන්නේ මට හිතෙන්නේ සාමාන්‍යයෙන් මේ ආදරය ප්‍රකාශ කරන්න යනකොට හිතේ පුංචි බයක් තියෙනවනේ. ඒ කියන්නේ මේකට ගෑනු ළමයා කැමති වෙයිද? තියෙන සම්බන්ධ නැති වෙයිද? සාමාන්‍ය ලංකාවේ ක්‍රමය තමයි ආදරය අහනකොට ගොඩක් වෙලාවට මම මේ සමහර විටක අද ටිකක් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. මට හිතෙන්නේ මගේ පාසල් වයසේ සමාජ අත්දැකීම් එක්ක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මුලින්ම ප්‍රවේශ ගන්නේ මම මේක කිව්වා කියලා ඔයා මාත් එක්ක තරහ වෙන්නේ නැහැ නේද? තියෙන යාළුකම නැති වෙන්නේ නැහැ නේද? මකට එහෙම ප්‍රවේශයක් තමයි ගන්න. එතකොට ඒ බය මේ කතකයාගේ හිතේ තියෙනවා. ඒක ලස්සනට කියන්නේ කොහොමද? හිතක් හිතන්නේ නැතිනම් මං හරි ආදරේ. කියා ගන්න බැරි කමෙන් හිත බරයි අද මින් හිතත් එහෙම වෙයි. හුදකලාව අවනඩුවක් ගෑනු ළමයි. ඉතින් ලංකාවේ මේ ගීත මා සලකන්නේ Tamanගේ ප්‍රේමය කියා ගන්න බැරුව ඉන්න ඒක පාර්ශවික ප්‍රේමවන්තයන්ගේ සිතින් විතරක් තෙම් කරන ප්‍රේමවන්තයන්ගේ තේමා ගීතේ විදියට. කොහොම තමයි මට පළවෙනි සින්දුව ගැන හර්ෂණේ කියන්නේ. ගුරුතුමා ලස්සන විචාරයක් අපිත් එක්ක සාකච්ඡා කරා. අපි එහෙනම් ඒ සොඳුරු ගීපද මාලාවට සවන් දෙන්න සූදානම් වෙන්නේ. මේ ගීතය ගායනා කරන්නේ අමරසිරි පීරිස් මහතා. පද රචනය කැලුම් ශ්‍රීමාල් මහතා. ඒ වගේම තමයි සංගීත අධ්‍යක්ෂණය සංගීත් වික්‍රමසිංහ මහතා. මේ ඇරයුම ශ්‍රීතාල් වාදන වෘන්දයටයි. පෙල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිසියෙන් වාගේ හමු පායන්න දැසමානේ උණුහුමට ගින්දරී ගෙනියන්න මාගේ ගානේ මේ හිතම සුන්දරී දිගු දැස බැල්ම ඔබගේ සොඳුරු ඔය හැටි ඔබ පෙරමලක් වාගේ රසන වසන්ත කාලේ මට හදිසියෙන් වාගේ හමු
පියන් නැදී කෑලි කැපෙන රළු රාත්‍රියේ කීරි ගැහෙන සිත අනුවස අයදී ප්‍රේමිනී අය පමණක් ශේෂ වී නම් පූර්වාත්මයේ ඔබ ගෙවසෙන මා සිත අවිනීතයි අවනත නැති හිතටද අවිවේකයි උදකලාව අව නඩුවක් ගෑනු ළමයෝ ඔබ අපල් මලක් වාගේ රසන වසන්ත කාලේ මට හදිසියෙන් වාගේ හමුවූ ඉටි රූපය අපූරුව විඳින්න මං හරි ආසයි පින්තූරේ වගේ ඔබ ඉනහෙනකොට මට ලෝභයි අහිතක් හිතන්නේ නැත්නම් මං හරි ආදරේ කියාගන්න බැරි කමින් හිත බරයි හඬමින් එටත් එහෙම වෙයි උදකලාව අව නඩුවක් ගැහැණු ළමයෝ මලක් වාගේ රසන වසන්ත කාලේ මට හදිසියෙන් වාගේ හමුවූ පායන්න දැසමානේ උණුහුමට ගින්දරේ ගෙනියන්න මාගේ ගානේ මේ හිතම සුන්දරී දිගු දැස බැල්ම ඔබගේ සොඳුරු ඔය හැටි සම්මතයට වඩා ගොඩක් මිනිස්සු ආදරය කරන්නේ අසම්මතයට. මොකද ආදරය කියන දේ අපිට ජීවිතයට ලං වෙන්නේ සම්මතයකින්ද අසම්මතයකින්ද කියලා අපිට හිතාගන්න බෑ. අන්න ඒ වෙලාවට ආදරේදී මිනිස්සු ගොඩක් අසරණ වෙනවා. ඔව් වර්ෂණී. මේ ආදරණීය සුන්දර මිනිස්සු කියනවා ආදරයට සීමා මායම් නෑ කියලා. ඉතින් මේ ආදරණීය සුන්දර මිනිස්සු හරියට බලාපොරොත්තු තියාගෙන ආදරය කරනවා. ඉතින් මේ බලාපොරොත්තු සුණු විසුළු වෙනා ගියාම මිනිස්සු ගොඩක් අසරණ වෙනවා. පූජ්‍ය මාකණු මුල්ලේ වජිර හිමියන් විසින් රචිත සේනානායක වෙරළියද්දයන් විසින් සංගීතයෙන් සහ ගායනයෙන් පනපවන පෙරුම් පුරාගෙන ආ සංසාරයේ ගීතය ඔබ අසා ඇති. මේ ගීතය රසිකයන්ගේ හදවත් සොරාගත් ගීතයක්. ස්වභාවිත ගී නම් ඔබගේ රසවින්දනයට ලක්වුණු ගී. ඒ වගේම ඔබට ලංවුණු ගී තව තවත් ඔබට ලං කරවීම. තිල්න රත්නායක ඇදුරුතුමනි, මේ ගීතය අපගේ ප්‍රේක්ෂකයන්ගේ අදවතට තවත් සමීප කරන්නට ඔබතුමාට බාරයි. මේ ගීතය ගොඩක් අය අහලා තියෙන ගීතයක්. හැබැයි සංකල්ප ගීත ඇහෙනවා කියන්නේ එකක්. ගීත අහනවා කියන්නේ තව එකක්. ගීත විඳිනවා කියන්නේ ඊට එහා ගීත එකක්. ඉතින් අද අපි මේ වැඩසටහන නරඹන හැම කෙනාටම අහලා තියෙන, ඇහිලා තියෙන හැම කෙනාටම අවස්ථාව සලසා දෙමු ගීතය විඳින්න පාර කියලා දෙන්න. පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුණු විසුණුව වැටි. ආදරය ගොඩාක් වෙලාවට දැනෙන්නේ ඒ පෙම්පත් යුවලට තමන්ගේ සංසාරගත ප්‍රේමයක් විදිහට. ආදරය ගොඩක් අයට දැනෙන්නේ ආදරයේදී ඒ ආදරය, ඒ ප්‍රේමය සංසාරික එකක් විදිහට. ඒ නිසාම ගීත ආරම්භයේ තියෙනවා පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුණු විසුණුව වැටි. ප්‍රේමය අභියස අනෙක් සියල්ලම අවප්‍රමාණ වෙනවා. මට මතක් වෙනවා ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයාගේ නාට්‍ය ප්‍රබන්ධනයක කියනවා මේ ප්‍රේමය ඉස්සරහා සියලු දේවල් නැති වෙලා යනවා. සිංහබහු නාට්‍ය කියන්නේ සියලු භෝග වස්තු ඉසුරු හරිති නික්දනෝ සෞසප දෙන සිතුමිදවන් ප්‍රේමයේ සංගා. ප්‍රේමය දැනෙන්නේ එතකොට සියලු සම්පත් ලබා දෙන චින්තාමානිකයක් වගේ. ආදරය තියෙනවා නම් වෙන මොකක්වත් ඕනේ නැහැ. ඒ නිසා තමන්ගේ අභිප්‍රාය තියෙන්නේ, තමන්ගේ ආරම්භණය තියෙන්නේ ප්‍රේමය උදෙසාම තමයි. හැබැයි
එකම අරමුණක් Tamanට ලබා ගන්න බැරි වුණා. ඒක ජයග්‍රහණය කරගන්න Tamanට බැරි වුණොත් එතකොට මුළු ලෝකයම කඩා හිරුණා වගේ අවස්ථාවක් Tamanගේ හිතට දැනෙනවා. අන්න ඒ වාගේ දෙම්මක් ඉවලක් ගැන තමයි මේ ගීතය ඇතුලේ කතා බහට ලක් වෙන්නේ. කාටද රිදුනේ කවුරුද හැදුවේ දුම්රිය මොහොතක් නතර වුණා. මේ ගීත යටිපෙළ හොයන්න අපිට පුංචි ඉඟියක් දෙනවා. එක වචනයක් දුම්රිය. දුම්රිය මොහොතක් නතර වුණා. මේක ඕනේ නම් කෙනෙකුට ගැඹුරු සංකේතාර්ථයක් විදිහට අපේ සංසාරේ එහෙම නැත්නම් ජීවන ගමනේ සංකේතයක් විදිහට අරගෙන විග්‍රහ කරගන්නත් පුළුවන්. හැබැයි මේ ගීතය රචනා කරන්න බලපාලා තියෙන පෞද්ගලික අනුභූතියක් අපි චුට්ටක් එකතු කරගෙන ගීතය තුළින් මතු කරගන්න පුළුවන් නිර්මාණමය අනුභූතියක් එක්කාසු කරගත්තට පස්සේ අපිට හිතන්න පුළුවන් තමන්ගේ එකම ප්‍රාර්ථනාව පිළිවෙටුණාට පස්සේ දැන් ඉතින් අපිට ජීවත් වෙලා වැඩක් නැහැ. අපිට එකතු වෙන්න බැරි නම් අපි එකටම මේ යමු කියන සිතුවිල්ල සමහර පෙන්වතුන්ට ඇති වෙන්න පුළුවන්. හැබැයි සංකල්ප කවදාවත් එහෙම ඇති කරගන්න එපා. එහෙම ඇති කරගන්න හොඳ නැහැ. සහ එහෙම ඇති වුණත් ඒ සිතුවිල්ල එතනින් එහාට පාලනය කරගන්න මිනිස්සු විදිහට මස්තිෂ්කයක් තියෙනවනේ. ඒ නිසා මිනිස්සු විදිහට Tamanට පුළුවන්කම තියෙනවා. නමුත් අපි එහෙම කිව්වට න්‍යායාත්මකව ප්‍රායෝගික ලෝකයේදී සමහර වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙනවා ආදරේ නාමයෙන් සියදිවි නසා ගන්න අවස්ථා. අනන්තවත් අප්‍රමාණාත්ම තියෙනවා. ඒ සමහර දැන් දුම්රිය කියද්දිම දුම්රියට කෙනෙක් හැපිලා කියපු ගමන් අපි දන්නවා ඒ කෙනා මිය යාම විතරක් නෙමෙයි. එයාගේ ජීවිතය ඇතුලේ වෙන ඛේදවාචකයකුත් තියෙනවා. තරුණ ගෑනු ළමෙක් මියදිලා නම් කෝච්චිය හැපිලා. තරුණ පිරිමි ළමෙක් මියදිලා නම් කෝච්චිය හැපිලා. සාමාන්‍ය සමාජයේ කල්තියාම අනුමාන කරනවා. පෙම් පටලවිල්ලක් මෙතන ඇති කියලා. ඉතින් මේ ගීතය ඇතුලේ ඊළඟ අන්තිම මං ගීතේ එතන ගොඩාක් විස්තර කරන්න යන්නේ නැහැ. ගීතේ දෙවෙනි අන්තරාවි කියන එක වචනය තේලියක් මා ගන්නවා. දිවිය මොනතරම් සුන්දරද දුකම කොයිතරම් සතුටක්ද. දැන් මේ පෙම්වතුන් මියදෙනකොට ප්‍රශ්න කරනවානේ ගීතේ මුලින්ම කාටද රිදුනේ කවුරුද හැදුවේ කියලා. ඒ කියන්නේ අපිට ඇත්ත ලෝකෙදී එකතු වෙන්න කවුරුත් ආශිර්වාද කරන්නේ නැතිනම් අපි මරුණට පස්සේ කවුරුත් දුක් වෙන්න ඕනේ. කාටද රිදුනේ කවුරුද හැදුවේ? ඇත්ත කතාව තමයි ඒ පෙම්වතාගේ පෙම්වතියගේ අම්මලා තාත්තලා සහ එයාගේ නෑහිත මිතුරු කවය අනිවාර්යයෙන්ම දුක් වෙනවා. නමුත් මේ ආදරය නොලැබීම නිසා ඒ ඇති වෙලා තියෙන ප්‍රකම්පණයෙන් වෙලිලා ඉන්න වෙලාවෙ හිතෙන් අපිට එකතු වෙන්න ඉඩ දෙන්නේ නැත්නම් අපි මරුණාම කවුරුත් දුක් වෙන්න ඕනෙත් නෑ කියලා. අර අන්තිමට කියනවනේ මේ දිවිය මොනතරම් සුන්දරද දුකම කොයිතරම් සතුටක්ද කියලා. දැන් මරණය අපිට මියගිය කෙනාගේ මරණය කියන එක අපිට ශෝකයක්. හැබැයි මේ කතාව ඇතුලේ පොඩි වෙනසක් වෙනවා. ඒ මියගිය අයගේ මරණය මියගිය අයට සතුටක් කියන එක. ඒකයි කියන්නේ දිවිය මොනතරම් සුන්දරද. දැන් මේ යන්නේ මරණය. මරණය පිනිපිනී කියනවා ජීවිතය මොනතරම් සුන්දරයි. දුකම කොයිතරම් සතුටක්ද. සමහර වෙලාවට ඇත්තටම සමහර දුක හිතෙන දේවල් Tamanට පස්සේ කාලේ හිතෙන්න පුළුවන් සතුට හිතෙන දේවල්. ඉතින් ප්‍රේමයේ විප්‍රලම්භ ශෘංගාරය ඇති කරන ගීතයක්. නමුත් මේ විප්‍රලම්භ ශෘංගාරයේ බොහෝ දෙනා ස්පර්ශ කරන්නේ නැති කොටසක් ඉසව්වක්. මේ ගීතේ පද රචකයා ස්පර්ශ කරලා තිබෙනවා. ඒ වගේම මම නැවතත් මතු කරනවා. මේ ගීතය සාමාන්‍යයෙන් අපේ ගායන ශිල්පියා විරලියද්ද මහත්තයා ගායනා කරනකොටත් වේදිකාවේ එතුමාගේ ආවේනික ශෛලියෙන් ජව සම්පන්නව මේ ගීතය ගායන. මේ ගීතේ තිබෙන තනුවත් එක්ක ගත්තහම සමහර වෙලාවට මේක ගොඩක් අය හිතන්නේ අපිට නැට වෙන තාලයක් තියෙන ගීතයක්. ඒ නිසා සමහර වෙලාවට රසිකාගාරයේ මේ ගීතය අහලා ඉල්ලන්න පුළුවන් පුරුදු භාෂාවෙන් වන්මෝ කියලා. හැබැයි මේ ඇතුලේ තියෙන්නේ මරණයක්, ඛේදවාචකයක්. Tamanගේ ප්‍රේමය Tamanට දිනා ගන්න බැරි වීමේ දුක හිතන කතාවක්. ඒ නිසා මම හිතන්නේ දුක හිතන කතා අපි ආයත් වතාවක් වන්මෝ කියලා ඉල්ලන්න හොඳ නැහැ. පෙරම් පුරාගෙන ආ සංසාරේ. අපි දැන් මේ ගීතය රස විඳිමු. සුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැදුවේ
පෙරුම් පුරාගෙන ආසංසාරේ පැතුමද සුණු විසුණුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපමණ වේ මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපමණ වේ දොලක් වගේ දිය දෝත වගේ ජීවිතයේ පෙරුම් පුරාගෙන ආසංසාරේ පැතුමද සුණු විසුණුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර වරක් නෙතඟ කඳුලැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ වරක් නෙතඟ කඳුලැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ දිවිය මොන තරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක්දෝ පෙරුම් පුරාගෙන ආසංසාරේ පැතුමද සුණු විසුණුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර වුනේ පෙරුම් පුරාගෙන ආසංසාරේ පැතුමද සුණු විසුණුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර ජීවිතය ජීවත් කරවන්නෙත් ජීවිතය එපා කරවන්නෙත් බලාපොරොත්තු සහ සීනයි. ආදරයක් අපේ හදවතට මුලින්ම දැනෙද්දී අපේ හදවතේ ඇතිවෙන්නේ සිහිනයක් සහ බලාපොරොත්තුවක්. මේ සිහිනය සහ බලාපොරොත්තුව කවදම හරි දවසක ඉෂ්ට වුණාම කොච්චර සතුටක් මේ ආදරවන්තයටයි ආදරවන්තියටයි දැනෙනව ඇතිද? මා සුන්දර සිහිනයක් මැව්වා ඔබ මගේ කර සිහිනයක් මැව්වා ප්‍රිය ආදරියේ. ගුරුතුමනි කතා කරුම් මේ අපූර්ව ගී නිර්මාණය ගැන. ඔව්. මම ගීත ගැන කතා කරන්න කලින් ඔයාගෙන් ප්‍රශ්නයක් අහුවොත් එහෙම ගීතයක අයිතිය තියෙන්නේ කාටද? ගීතයක අයිතිය තියෙන්නේ ගීතයේ නිර්මාණකරුවන්ට. ඔව්. ගීත නිර්මාණකරුවන්ට තියෙන්නේ නිර්මාණමය අයිතිය. ගීතය නිර්මාණයක් විදිහට එළි දැක්වලා සමාජයට මුදා හැරියට පස්සේ ඒ ගීතේ බාර වෙන්නේ රසික සමාජයට. ඒ නිසා ගීතේ රසවින්දනාත්මක අයිතිය තියෙන්නේ රසික ප්‍රජාවට. විචාරාත්මක අයිතිය තියෙන්නේ විචාරකයන්ට. ඒ නිසා මේ ගීතය හර්ෂණී කියවනේ ප්‍රේමය සඵල කර ගැනීමක් ගැන. මම කියනවා මේ ගීතය ඇතුලේ අපිට පුළුවන් ඕනේ නම් හිතන්න ප්‍රේමය හිමි කර ගැනීමේ ඔය කියපු ඇහෙන් අරගෙන ප්‍රේමය හිමි කර ගැනීමේ ගීතයක් විදිහට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන්කම තියෙනවා ඕනේ නම් මේ ගීතය විග්‍රහ කරගන්න විප්‍රලම්භය ඇති කරන ගීතයක්, වියෝගය ඇති කරන ගීතයක් විදිහට. එහෙම දෙපැත්තකට හිතන්න නිර්මාණකරුවට අයිතිය තියෙනවා. දැන් මගෙන් අහුවොත් එහෙම දෙකෙන් එකක් කියන්න මේකේ පෙම්බත්ති වල එකතු වෙලාද පෙම්බත්ති වල එකතු වෙලා නැද්ද කියලා. ඒ දෙකම ගන්න පුළුවන්. මේ ගීතය පටන් ගන්නකොට
රය පහන් කළා ඔබ ගැන සිතමින් මාහද උමතුවෙන් කියලා පටන් ගන්නකොටම අපේ හිතේ වාක් චිත්‍රයක් ලැබෙනවා. Tamanගේ ප්‍රේමය පිළිබඳව, පෙම්වතිය පිළිබඳව සිතමින් ඉන්න ප්‍රේමවන්තයෙක් ගැන. ඒ දිගුව පළවෙනි ගීත කොටසේ තියලා දෙවෙනි ගීත කොටසට එන්නේ නැතුව මම එකපාරම ගන්නවා මේ ගීතේ කියපු ගමන්. මේ නදීක ජයවර්ධනගේ අනන්‍ය ගීතය ඕකනේ. දැන් නදීක ජයවර්ධන කියලා ශේෂ්ත්‍රයේ කියපු ගමන් දන්නේ සුන්දර සිහිනයක් මෙව්වා ගීතේ ගායන කෙනා. ඉතින් මේ ගීතය ප්‍රසිද්ධ වුණේ සුන්දර සිහිනයක් මෙව්වා කියන යෙදුම ඇතුළේ. ඒක මේ ගීතය ඇතුළේ අපිට නැවත නැවත හින්න සලස්වනවා. අපි සාහිත්‍ය භාෂාවෙන් කියනවා නම් මේක පුනරුක්ති අලංකාරයක් විදිහට මේ ගීතේ භාවිත වෙලා තියෙනවා. ඉතින් සුන්දර සිහිනයක් නමවන්නේ. දැන් අපිට හිතන්න පුළුවන් දෙපැත්තකට සුන්දර සිහිනයක් මවන්නේ හෙට දවසේ හෝ මේ ළඟදීම විවාහ වෙන්න ඉන්නකොට ඒ විවාහක යුවල තමන්ගේ ප්‍රේමය පිළිබඳව ආසාවෙන් සිතුවිලි ඇති කරගෙන මෙහෙම හිතනවා කියලා හිතන්නත් පුළුවන්. ඕනේ නම් ඔක අනිත් පැත්තට හිතන්නත් පුළුවන්. සිහිනයක් නේ. මේ ඔක්කොම හීනයක් විතරයි. මේවා හීන කියන ඒවා හැබැයි වෙන්නත් පුළුවන්, හැබැයි නොවෙන්නත් පුළුවන්. ඒ නිසා මේක නින්දෙදි දකින කවදාවත් හැබැයි කරගන්න බැරි සුන්දර සිහිනයක්සේ අපිට හිතන්නත් පුළුවන්. කොහොමවත් මම මේ ගීතේ මතු කරනවා පුංචි සංදියේ සෙල්ලම් කළ හැටි තවමත් මට මතකයි කියන පදපේලිය. සමහර ආදර කතා තියෙනවානේ හර්ෂණී පුංචි කාලේ ඉඳලා දෙන්න එකට නිතර දිවේලි දැකලා එකට කෙලිසෙල්ලම්පත් ක්‍රීඩා එකට අපි සමහර ආදර කතා තියෙනවානේ පුංචි කාලේ ඉඳලා බොහොම සමීප සමහර විටක අහල පහල ගෙදරක ඇතැම් විටක නෑදෑ හිතවතෙක් විදිහට චූටි කාලේ ඉඳන් පොඩි කාලේදී තියෙන්නේ නැතුව ඇති කවදා හරි මම මෙයාව විවාහ කරගන්නවා කියලා. හැබැයි මොකද්ද පුංචි කාලේ ඉඳලා අපි දෙන්න ඒ දවස්වල ඉඳලා එකටම ඉඳී කියන සිතුවිල්ල ඊටාම දැඩි බන්ධනයක් ඇති කරනවා. සමහර වෙලාවට සමහර අයගේ ආදර කතාවල සුළමුල හොයාගෙන යනකොට ඒ දෙන්න කියන්නේ අපි චූටි කාලේ ඉඳන් ගන්න අඳුනනවා. නිතර ආගිය අය. ඉතින් එවැනි ප්‍රේම කතාවක් මේක ඇතුලේ සාකච්ඡාවට ලක් වෙනවා. මම ඒ නිසා හිතනවා එහෙම අත්දැකීමක් තියෙන අයට වෙනම ගීත ගොඩක් ලියවිලා නැහැ. ඒ අයට වඩා තමන්ගේ කරගෙන මේ ගීත රස විඳින්න පුළුවන්කම තියෙනවා කියලා. ඉතින් මේ ගීතය ගායනා කරන විලාසය ගැනත් මම යමක් කිව්වොත් මා සුන්දර සිහිනයක් මැව්වා කියනක ඒ ගැයුම් විලාසය ඇතුලේ අවකාශ සලසා දෙනවා. ගායන පෞරුෂය වගේ මේ ගීතේ තනු නිර්මාපකයා ඒ ගීතයට තනුව නිර්මාණය කරනකොට ඇත්තටම සහෘද අපට නිරායාසයෙන්ම පුළුවන්කම තියෙනවා. අපේ සහෘද අපට නිරායාසයෙන්ම පුළුවන්කම තියෙනවා අපගේ හීන ලෝකවලට ඇතුළු වෙන්න. ඇත්තටම මේ ගීතය සුන්දර සිහිනයක්ම තමයි. මේ ගීතය රචනා කරන්නේ සංගීතවත් කරන්නේ රුක්ෂාන් මාක් මහතා. ගායනා කරන්නේ නදීක ජයවර්ධන මහතා. අපි මේ ගීතයට අපගේ දෙසවන් යොමු කරමු. සිතමින් මාද උමතුවෙන් නීලනුවන් දකිනාතුරු ඔබගේ මානෙත් අවදියෙන් සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක් වේවි අපේ ආදරේ උණුසුම ලබමින්නේ සිත් සැනසේවි පුංචි සංදියේ සෙල්ලම් කළ හැටි තවමත් මට මතකයි වෙරළ දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි යෞවනියක වී ඔබ මාතගෙන මේ සැන්දෑයාමේ සොඳුරු ආදරේ මිහිර විඳින්නට මේ සුමීරියාමේ මා සුන්දර සිහිනයක් මැව්වා අප වට කර සිහිනයක් මැව්වා ඔබ මගේ කර සිහිනයක් මැව්වා ප්‍රියාදරියේ මා සුන්දර සිහිනයක් මැව්වා අප වට කර සිහිනයක් මැව්වා ඔබ මගේ කර සිහිනයක් මැව්වා ප්‍රියාදරියේ
සුන්දර සිහිනයක් මැව්වා අප වට කර සිහිනයක් මැව්වා ඔබ මගේ කර සිහිනයක් මැව්වා ප්‍රියාදරියේ මා සුන්දර සිහිනයක් මැව්වා අප වට කර සිහිනයක් මැව්වා ඔබ මගේ කර සිහිනයක් මැව්වා ප්‍රියාදරියේ ඔබ වෙනුවෙන් ඇඬුව තරම් කියන්නේ ඊයෙන් සැරේ තව දවසක් කමු වී හිමු මේ භවී. ඔබ වෙනුවෙන් අඬපු තරම කියන්න තව එක දවසක් හරි මියන්න මොහොතකට පෙර මට ඔබ අමු වෙන්න තිබුණා නම් ඇති මට ඒ සැනසෙන්න. මේ විදියට ගී පදවැල් ගොතන්නේ සජිත් චතුරංග මහතා. ඇදුරුතුමනි මම කැමති මේ ගැන මොකක්ද කතා කරන්න. සංකල්ප මේක චිත්‍රපට ගීතයක් නේ. ඉස්සර කාලේ චිත්‍රපට ගීත ඔබත් අපිත් අහලා තියෙනවා. දැන් ඒවා බිහිවෙලා දශක ගණනාවක්. හැබැයි තාමත් සමාජය තුළ ප්‍රචලිතයි. එච්.ආර්. ජෝතිපාල මහත්තයාගේ ගීත, විජය කුමාරතුංග මහත්තයාගේ ගීත. හැබැයි අද කාලේ චිත්‍රපටිවල ගීත ඒ තරමට ජනගත වෙලා නැහැ. ඉතින් ඒ අර්ථයෙන් ගත්තාම මේ ගීත යම් පමණකට සාර්ථකත්වයක් ලැබලා තියෙනවා. යම් රසික සමාජයක් මේ ගීතය වැළඳගෙන තිබෙනවා. මේ ගීතේ පද රචකයා ගැනත් මම යමක් කියන්න ඕන කියලා හිතනවා. සජිත් චතුරංග අද පරම්පරාවේ ජනප්‍රිය ශානරේ ඉහළින්ම වැජබෙන පද රචකයෙක්. සජිත්ගේ සමහර පද රචනා අරගෙන බැලුවහම හිතනවා මේක සජිත් දෙලියලා තියෙන්නේ. ඒ තරමට ඔහුගේ භාෂාමය හරමය ඉතාම දියුණු තැනක තියෙනවා. මහා ගැඹුරු පද නොවුනට ලස්සනට පද එකට ගලපලා ඒ පද ඇතුලේ ගැඹුරු අර්ථයක් අවශ්‍ය නම් අරගෙන යන්න අවකාශයක් සලසලා දෙනවා. දැන් මේ ගීතේ කවුරුවත් කීර්ති පැස්කෝල් මහත්තයා මේ ගීතේ කවුරුවත් කීර්ති පැස්කෝල් මහත්තයා ගායනා කරනකොට මා හිතන්නේ යටිපෙළ ගැන එහෙට හිතන්නේ නෑ. ඒ වුණාට පදෙන් පදේ විග්‍රහ කරගන්නකොට අපිට පේනවා මේ ගීතය ඇතුලේ ගැඹුරු යටිපෙළක් ප්‍රකාශයටපත් වෙනවා. අපි හැම කෙනෙක්ම ප්‍රේමයට හරිම ආදරේනේ. ආදරයට තරම් මේ ලෝකේ මා හිතන්නේ නැහැ මිනිස්සු වෙන කිසිම දෙයකට ආදරය කරනවා ඇති කියලා. මා අදහස් කළේ මෙතනදී යෞවන ප්‍රේමය විතරක් නෙමෙයි. හැම තැනම සමාජය ඇතුලේ තියෙන සියලු ප්‍රේමයන්ට අපි එකිනෙකා පෙම් බඳිනවා. ඒ නිසාම ඒ ප්‍රේමය අහිමි වුණාට පස්සේ පුදුමාකාර විදිහට අපට තනිකමක්, තැවීමක්, එපාවීමක් දැනෙනවා. දැන් හිතන්න මේ මැදිරියේ ඉන්න අපි කාගේ හරි කෙනෙකුගේ පෙම්වතා හෝ පෙම්වතිය මරණයටපත් වුණොත් ඒක අපිට කොහොම දැනේද? අපි මේ ගීතය ගැන කතා කරනවා, ඒ පිළිබඳව ඔබ දෙපළ පූර්විකා සපයනවා, අපේ වාද්‍ය වෘන්දය ගීතය රහට අපිට ගායනා කරන්න වයන්න සූදානමින් ඉන්නවා. හැබැයි ඇත්තටම අපේ පෙම්වතිය මිය ගියොත්, අපේ පෙම්වතා මිය ගියොත් ඒක අපට කොහොම දැනේවිද? මේ නිර්මාණය තුළ ඉන්න කතකයට ඒක අත්දැකීමක් බවට පත් වෙලා තිබෙනවා. තමන්ගේ අත්විඳීමක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා බොහෝම වේදනාවෙන් මේ ගීතය ආරම්භයේදීම කතකයා කියනවා තව එක දවසක් හමු වීමු මේ භවී. අනේ එක දවසක් හරි මට ඔයාව හම්බෙන්න පුළුවන් නම්. දැන් තව එක දවසක් හරි හමු වීමු මේ භවී කිව්වහම හර්ෂණී ඒක ඇතුලේ වෙන තව අර්ථයක්ත් දෙනවා. ඒ මොකද්ද? ඊළඟ භවයේත් අපි හම්බෙන්න ඕනේ. එතකොට පැහැදිලි මේ පෙම්වතා අතහරින්න සූදානම් නැහැ. තමන්ගේ බිරිඳ හෝ පෙම්වතිය මිය ගියා කියලා එයාව අතහරින්න සූදානම් නැහැ. කියනවා ඊළඟ භවයටත් එනවා මම ඔයත් එක්ක. හැබැයි මට ආසයි අපි ගොඩනගපු ජීවිත කතාවේ ඉතුරු ටිකට එක දවසක් ලැබෙනවා. සමහර ජීවිතයේ විවිධ අහිමීම් ඇතුලේ මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් අනේ තව එක දවසක් අපිට හම්බෙන්න තියෙනවා නම් කියලා. හැබැයි මේ අහිමි වීම බරපතල වෙන්නේ ඇත්ත ලෝකේ කවදාවත් වුන්ට හමු වෙන්න ඉඩක් ඇත්තේ නැහැ. ඇය මේ ගිහිල්ලා. එක සැරයක් දුටුවොත් ඇති දැස් ඔබේ. අපි අද මේ වැඩසටහනේ කලින් තැනකත් මම කිව්වනේ අපේ සංකල්ප මට මතකයි ටක් ගාලා S2 ගැන මතක් කළා. මේ ගීතෙත් කියනවා S2 ගැන. ඒක ඇතුලේ තියෙනවා මේ ප්‍රේමයේ තියෙන පාරිශුද්ධ භාවය. ප්‍රේමයට අවංකවම ප්‍රේම කරලා තිබෙනවා නම් ඒ ප්‍රේමය ඇස් ඇතුලේ ලියවිලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ කතකයා ආත්මීය ප්‍රේමවන්තයෙක්.
හරි අවංක පෙම්වතෙක්. බලන්න ගීතේ පළවෙනි අන්තරාවේ කියනවා මද පවනේ මුසු කෙරුවේ යලිනේනා මතක අපේ. අතීත මතක කන්ද කොච්චර ගොඩ ගැහුවත් ආයි ඇය ඉන්නේ නැහැ. ඒ කවදාවත් වෙන්නේ නැහැ. ඒ නිසා මතකය මතකයක්ම විතරයි. ඒක නැවතත් මා කියන්නේ අපි නියම සහෘදෙක් නම් මේ අත්දැකීම අපට සමපාත කරගෙන හිතන්න ඕන. අපි සිහිනෙන්වත් පතන්නේ නැහැ ඔබට මට අප කිසිවෙකුට වෙන්නක් සිද්ධ වෙන්න කියලා. හැබැයි ගීතය හොඳට රසවින්දනය කරන්න නම් අපි මනසින් එතනට යන්න ඕන. අපි මේ කතකයාගේ හෘදාභ්‍යන්තරයට කිඳා බහින්න ඕන. ඒ වගේ මොහොතක මතක ගොඩාක් තියෙනවා. ආයෙත් වෙන්නේ නැත්තම් මට මතක් වෙනවා මේ වෙලාවේ සඳකිඳුරු දාකව. තමන්ගේ සාංශාරික පෙම්වතා හදිසි හීසර පහරකින් ලේවිලක් මැද වැටිලා ඉන්නකොට චන්න කින්නරාවිය තමන්ගේ අතීත ප්‍රේම මතක ගොඩ එකිනෙක ගොඩ ගසමින් අහනවා මෙච්චර මතක ගොඩක් මට දීලා ඔයා යන්න ගියාද කියලා. ඒ විදිහටම තමයි මේ ගීතය ඇතුළේ කියනවා මද පවනේ මුසු කෙරුවේ යලිනේනා මතක අපේ නිදි ප්‍රදුරේ ගෙවන තැයි සිහි කෙරුවා සුවඳ ඔබේ ජීවිතේ පාළුයි මගේ. අද වලින් ගත්තහම මහා ගැඹුරු අර්ථ නොවුනාට සහෘදයාට පුළුවන් තමන්ගේ රසවින්දන පාර දිගේ අනන්තයටම මේ ගීතේ ගමන් කරන්න. අන්තිමට බලන්න කිරිසයුරේ මුතු පතුලේ සැඟව ගියා මැනික මගේ කියලා කියනවා. ආදරයේ ගීතයක් වගේ කියලා අවසන් කරනවානේ මේ ගීතය. ආදරයේ ගීතයක් වගේ කිව්වහම හිතන්න පුළුවන් සමහර කෙනෙකුට මේ පදය අනුචිතයිද කියලා. ඒ අපිට ගීතයක් කිව්වහම එතන දැනෙන්නේ ධනාත්මක සුබ සෞන්දර්යාත්මක සිතුවිල්ලක් නේ. හැබැයි අපි මතක තියාගන්න ඕනේ තේරුම් ගන්න ඕනේ ගීත එකක් තියෙනවනේ සුන්දර ගීත වගේම ඒ ගීතයේ අත්දැකීම ඇතුලේ අමහිරි අත්දැකීම එකතු කරන ගීත. ඒ කියන්නේ එකතු වීමේ ශෘංගාරය වගේම වෙන්වීමේ ශෘංගාරයක් තියෙනවනේ. ඒ නිසා ජීවිතය කියන්නේ මේ දෙක මැද එකතුවක්. ජීවිතේ අපි කාටවත් සැප විතරක් කුරුම වෙන්නෙත් නැහැ. ජීවිතේ අපි කාටවත් දුක විතරක් කුරුම වෙන්නෙත් නැහැ. ඒ නිසා හිමිවීමුත් තියෙනවා අහිමි වීමුත් තියෙනවා. ඒ හිමි අහිමි වීම මැද තමයි ජීවිතය ගීතයක් විදිහට රූපකාරතවත් කරන්න මෙතනදී ජීවිතය ගීතයක් විදිහට උපමා අලංකාරයෙන් දක්වන්න මේ ගීත රචකයා කටයුතු කරන්නේ. ඒ නිසා ඕනේ නම් කෙනෙකුට පුළුවන් මේ සරල පද ටිකක් තියෙන්නේ. හැබැයි මේ සරල පද ටික ඇතුලේ අපිට උපේක්ෂා ධර්මතාවයේ කියලා දෙන දාර්ශනික ගීතයක් කියලා. ඕනේ නම් විචාරකයෙකුට නිදහස තියෙනවා විග්‍රහ කරගන්න. එහෙම තමයි මට මේ ගීතය ගැන අදහස් එකතු කරන්න තියෙන්නේ. සජිත් චතුරංග මාතා අතින් ලියවුණු මේ ගීතයට ගීතණු නිර්මාණය කරන්නේ ප්‍රදීශ් වැන්දබෝන මාතා. මේ ගීතය ගායනා කරන්නේ කීර්ති පැස්කවල් මාතා. මේ තව දවසක් හමු වී ඉමු මේ භවයේ. දවසක් හමුවේ ඉමු මේ භවේ එක සැරයක් දුටුවත් ඇති දැස් ඔබේ ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න ඉන්සැරේ තව දවසක් හමු ඉමු මේ භවේ මද පවනේ මුසු කෙරුවේ යලි නොයනා මතක අපේ නිදි පැදුරේ ගෙවෙන පැයේ සිහි කෙරුවා සුවඳ ඔබේ ජීවිතේ පාළුයි මගේ තව දවසක් හමු වී ඉමු මේ භවේ එක සැරයක් දුටුවත් ඇති දැස් ඔබේ
තරුදේ වැටේ පිපෙන සඳේ දුක වැඩලා ලොවට අපේ කිරිසයුරේ මුතු පතුලේ සැඟව ගියා මැනික මගේ ආදරේ ගියක් වගේ තව දවසක් හමු වී ඉමු මේ පවේ එක සැරයක් දුටුවත් ඇති දැස් ඔබේ ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හිංසරේ තව දවසක් හමු වී ඉමු මේ පවේ සොදුරු හදවත් ඇති කලාකාමී මිනිසුන් අතින් බිහිවුණු මේ ගී නිර්මාණ අපේ හදවත් ස්පර්ශ කරන්නේ බොහොම සූක්ෂම විදිහටයි. ජීවිතයේ අපි ලබන නොයෙකුත් අත්දැකීම් පදනම් කරගෙන හදවතින් ගලාගෙන ඇවිල්ලා පද රචකයාගේ පෑන් තුඩින් අපූර්ව නිර්මාණයක් විදිහට මේ නිර්මාණ එළි දැක්වෙනවා. ඉතින් එවැනි සොඳුරු නිර්මාණ වලින් අපේ මේ වැඩසටහන වර්ණවත් වුණා. සුභාවිත ගී වර්ණවත් කරන්නට අපා එක්වුණු තිලන රත්නායක ඇතුළුතුමාටත් උදිත් ඇතුළු ශ්‍රීතාල් වාද්‍ය වෘන්දයටත් කැමරාකරණයෙන් ආලෝකකරණයෙන් ශබ්ද පරිපාලනයෙන් වගේම මధుර ටීවී කාර්ය මණ්ඩලයටත් නන් අයුරින් සාය දැක්වූ සියලු දෙනාටත් ස්තුතිය පුද කරමින් තවත් දවසක හමුවෙන බලාපොරොත්තුවෙන් සුභාවිත ගී අදට ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.